අපි ගිය සතියේ ගණිත ගැටලු ටිකක් අපි ලියාගත්ත අපිට ඒක සාකච්ඡා කරන්න වෙලාව මදි වුණානේ. අද අපි ඒ ටික බලමු මොනවද ආන්සර්ස් කියලා. පටන් ගන්නමු. මෙන්න මෙහෙම ඔයාලට සංඛ්‍යා රටාවක් දීලා තියෙනවා නේද? ඉන්න පහ ඉන්න හතර ඍණ දෙක එක. ඔයාලා හැදුවනම් පුතා chat එකට මට ආන්සර් එක දාන්නවද? මේ ගානද දුන්නේ වෙන ගානක් නම් කියන්න. ඍණ පහ ඍණ හතර ඍණ දෙක එක ඉස්තර. අපි අවසානයේ මෙහෙම සංඛ්‍යා රටාවක් ලියාගත්ත නේද ළමයි? ආන්සර්ස් ලියවද ඒකට? ඔයාලා කළාද කියලා විතරක් බලා ගන්න. අනික මට මේ සංඛ්‍යා රටාවද දුන්නේ කියලා බලා ගන්න. ඔයාලා ආන්සර් එක චුට්ටක් chat එකට දාන්න. chat එකට මොකුත් ඔයාලා දාලා නැහැ. කමක් නැහැ පුතා. ඔයාලා මේ සංඛ්‍යා රටාව ලියා ගන්නකො ලියාගත්තේ නැත්නම් ඍණ පහ ඍණ හතර ඍණ දෙක එක. අපිට ඊගාවට එන උත්තරය තමයි හොයන්න කියලා තියෙන්නේ. ඍණ පහට එකක් එකතු වෙලා ඍණ හතර හැදිලා තියෙනවා නේද? ඍණ පහ ධන 1 සමානයි ඍණ 5යි ධන 1යි කියවට පස්සේ අපි මේ වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කරලා ඒ වැඩිපුර තියෙන සංඛ්‍යාවේ සංකේතයන දාන්නේ නිකිල සුළු කරනකොට නේද? ඍණ 5යි ධන 1යි කියනකොට ඍණ 4යි උත්තරේ එන්නේ. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ ඍණ 4ට දෙකක් එකතු වෙලා තමයි ඍණ 2 හැදිලා තියෙන්නේ. ඍණ 4ට ධන 2ක් එකතු වෙලා ඍණ 2 හැදිලා තියෙනවා. 4න් 2ක් 2යි වැඩි සංඛ්‍යාවේ ලකුණ දෙන්න ඍණ 2යි. ඊට පස්සේ මෙතන ඍණ 2ට ධන 3ක් වෙලා තමයි 1 හැදිලා තියෙන්නේ නේද? ඍණ 2 ධන 3. එතකොට 3න් 2ක් 1යි වැඩි සංඛ්‍යාවේ ලකුණ ධනනේ. ධන සංඛ්‍යාවක් කියනකොට අපිට ධන ඍණ දාන්න අවශ්‍යම නැහැනේ. එතකොට අපි මෙතන 1යි කියලා ලියලා තියෙනවා. එහෙනම් ඊගාවට එන්න ඕනි මොකක්ද? මේ සංඛ්‍යාවට 1 කියන සංඛ්‍යාවට 4ක් එකතු වෙලා තමයි මෙතෙන්ට එන්න ඕනි ගාන හැදෙන්නේ නේද? එතකොට කීයද උත්තරේ? 5. ආන්සර් එක එන්නේ 5. 1 2 3 4 ඒ විදිහට වැඩි වෙවි යනවා නේද? 1ට ධන 4ක් එකතු වෙලා තමයි මෙතන ආන්සර් එක හැදෙලා තියෙන්නේ. උත්තරේ 5. ඍණ 5යි ධන 1යි ඍණ 4යි. ඍණ 4යි ධන 2යි ඍණ 2යි ඍණ 2යි ධන 3යි 1යි 1යි ධන 4යි ආන්සර් එක එනවා 5යි කියලා. තේරුණා නේද ඒක? අවුලක් නැහැ නේද? ඊට පස්සේ මෙන්න මේ වගේ එකක්ද දුන්නේ ළමයි 49 36 25 16 කියලාද? 49 36 25 16 මේ සංඛ්‍යා රටාව තමයි මම හිතන්නේ දුන්නේ. 49 36 25 16 මේක පුතා සමචතුරස්‍ර සංඛ්‍යා එහෙම නැත්නම් වර්ග සංඛ්‍යා වලින් තමයි හැදිලා තියෙන්නේ. අපිට ගත්තොත් මේ 49 කියන්නේ
7 වර්ගය. මේවා පුතා අපි ටිකක් මෙහෙම ප්‍රැක්ටිස් කරනකොට ඔයාලට දැකපු ගමන්ම රටාව මොකක්ද කියලා අඳුරගන්න පුළුවන්. ඒ හින්දා බය වෙන්න එපා. මේවා නිකන් සාමාන්‍ය මේ රටාවල් ගොඩක් ලේසි. මම මුලින්ම ඔයාලට දුන්න ටිකක් ලේසි රටාවල් කීපයක්. එතන 7 වර්ගය කියන්නේ 7 තුන වෙනවා කියන එක 49. 6 වර්ගය 5 වර්ගය එතන 4 වර්ගය කියන්නේ. එහෙනම් අපිට ඊගාවට එන්න ඕනි 3 වර්ගය නේද? 3 වර්ගය කියන්නේ 3 වරක් 3. ආන්සර් කියන්නේ 9. 49 කියන්නේ 7 වර්ගය. 36 කියලා කියන්නේ 6 වර්ගය. 25 කියලා කියන්නේ 5 වර්ගය. එතකොට මෙතන 7 6 5 4 ඊගාවට එන්න ඕනි 3. ඒ සංඛ්‍යා වල වර්ගය තමයි රටාවට ඇවිත් තියෙන්නේ. එතකොට ආන්සර් එක වෙන්නේ 9. ඒ ගණන් දෙක තමයි මම හිතන්නේ ඔයාලට ගෙදරට දුන්නේ. ගන්න ප්‍රදීප් රුපියල් 100කට අඩු මුදලක් රුපියල් 100කට අඩු මුදලක් රුපියල් 100කට අඩු මුදලක් තැපැල් කන්තෝරුවේ නිලධාරියෙකුට දී. ප්‍රදීප් රුපියල් 100කට අඩු මුදලක් තැපැල් කන්තෝරුවේ නිලධාරියෙකුට දී. එකම වටිනාකමින් යුතු මුද්දර ගණනක් ඉල්ලයි. ආයිමත් කියන්නම්. ප්‍රදීප් රුපියල් 100කට අඩු මුදලක් තැපැල් කන්තෝරුවේ නිලධාරියෙකුට දී. එකම වටිනාකමින් යුතු මුද්දර ගණනක් ඉල්ලයි. එම නිලධාරියා රුපියල් 10ක් හෝ රුපියල් 15ක් හෝ රුපියල් 20ක් හෝ රුපියල් 30ක් හෝ ඕනෑම වර්ගයකින් රුපියල් 10ක් හෝ 15ක් හෝ 20ක් හෝ 30ක් හෝ ඕනෑම වර්ගයකින් මුද්දර ප්‍රදීප්ට දුන් විට රුපියල් 5ක් ඉතිරි විනි. 10ක් 15ක් 20ක් හෝ 30ක් හෝ ඕනෑම වර්ගයකින් මුද්දර ප්‍රදීප්ට දුන්නහම රුපියල් 5ක් ඉතිරි වෙනි. ප්‍රදීප් මුද්දර සඳහා දුන් මුදල කීයද? හොයන් බලන්න ළමයි. ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවනම් මට ආයෙමත් chat එකට දාන්න පුතා. ආයෙම කියවන්න. 80 කියලා ආන්සර් එකක් ඇවිත් තියෙනවා. right. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ගාන දිහා චුට්ටක් බලන්න පුතා. ප්‍රදීප් රුපියල් 100කට අඩු මුදලක් තැපැල් කන්තෝරුවේ නිලධාරියෙකුට දී. රුපියල් 100ක් වෙන්න බෑ දීපු ගාන. ඒකට 100කට වඩා අඩු මුදලක් වෙන්න ඕනි කියලා ඔන්න අපිට දීලා තියෙනවා.
එකම වටිනාකමින් යුත් මුද්දර ගණනක් ඉල්ලයි. එම නිලධාරියා රුපියල් 10ක් හෝ 15ක් හෝ 20ක් හෝ 30ක් හෝ ඕනෑම වර්ගයකින් මුද්දර දුන් විට රුපියල් 5ක් ඉතිරි වෙන්න ඕනිලු. මේ ඕනම සංඛ්‍යාවක් බෙදුවට පස්සේ මේ ප්‍රදීප් දීපු ගණනින් මේ ඔක්කොම සංඛ්‍යාවල් ටික බෙදුවට පස්සේ 5ක් ඉතිරි වෙන්න ඕනිලු. ඒ සංඛ්‍යාව මොකද්ද කියලා තමයි සරලවම ගත්තොත් අහන්නේ. මේ ඒ කියන්නේ මේ සංඛ්‍යා හතරම බෙදෙන සංඛ්‍යාවට 5ක් එකතු කරලා එන සංඛ්‍යාවනේ මේ අහන්නේ. නේද පුතා? දැන් මේ 10 ගානේ මුද්දර දුන්නදී අපිට මුද්දර ප්‍රමාණයක් තියලා තව රුපියල් 5කුත් ඉතුරු විදියට දෙන්න ඕනි කියලා තමයි කියන්නේ. මේ පහම බෙදෙන සංඛ්‍යාව හොයන්න නම් අපි මොකද්ද කරන්න ඕනි? එහෙනම් අපි මේකේ කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනි. 10 15 20 සහ 30 කුඩා පොදු ගුණාකාරය දැන් ඔයාලා දන්නවනේ. ඒසිවටම ගන්න පුළුවන් අපිට මේ සංඛ්‍යා ටිකම එක සැරේට මෙහෙම බෙදාගෙන යනවා නේද? 5යි බෙදෙන්නේ නැති සංඛ්‍යාවට පස්සේ අපි ඒ විදිහටම ලියා ගන්නවා. 10ට දෙකේව 5යි 15ට දෙකේව නැති නිසා එහෙමම ලියාගත්තා. 20 දෙකෙන් බෙදුවම 10යි 30 දෙකෙන් බෙදුවට පස්සේ 15යි. ඒ විදිහට මෙහෙම 15ට ලියාගෙන යනවා. බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාවල ඉඳලා තමයි මෙහෙම බෙදාගෙන යන්නේ අපි. ඉස්සර වෙලාවම අපි දෙකෙන් බෙදාගෙන ගියා. එතකොට බෙදෙන සංඛ්‍යාවල් ටිකට ආන්සර්ස් ලියුවා. බෙදෙන්නේ නැති සංඛ්‍යා ඒ විදිහටම ලියාගත්තා. ඊගාවට දෙකෙන් පස්සේ තියෙන කුඩාම සංඛ්‍යාව තුනයි. ඊට පස්සේ අපි තුනෙන් බෙදෙන ටිකත් ලියාගත්තා. පහළව තුනෙන් බෙදුවම 5යිනේ. 10 තුනෙන් බෙදුවට පස්සේ හරි. එතකොට බලමු. මෙන්න මේ සංඛ්‍යා ටික අපි ගුණ කරගන්න ඕනේ. දෙවරක් 2 4යි 4 වරක් 12යි 12 සරක් 5 60යි නේද? මම මේ පහලින් ලියන්නම් ඔයාලට ලේසි වෙන්න. 3 ගුණ කිරීම 5. දෙවරක් 2 4යි 4 වරක් 12යි 12 සරක් 5 60යි. දැන් අපිට කියලා තියෙනවා නේද ඉතිරි මුදල රුපියල් 5ක් වෙන්න ඕනි කියලා. එහෙනම් අපි ඒ 5ත් මේකට එකතු කරමු. එතකොට සම්පූර්ණ ආන්සර් කියනවා 65යි කියලා. තේරුණාද ළමයි මේක ගණිපු විදිය? කිසියම් සංඛ්‍යාවක් දෙනවා අපිට. ඒ සංඛ්‍යාව 100ට අඩු සංඛ්‍යාවක් වෙන්න ඕනිලු. 100ට අඩු සංඛ්‍යාවක් වෙන්න ඕනි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒක 10න් 15න් 20න් සහ 30න් බෙදුවට පස්සේ 30න් බෙදුනට පස්සේ 5ක් ඉතිරි වෙන්නත් ඕනිලු. 5ක් ඉතිරි වෙන්න ඕන නම් අපි ඒකට 5ක් එකතු කරලා ගන්න ඕනේ. තේරුණාද? පැහැදිලි නේද ගාන? 10 15 20 සහ 30 කුඩා පොදු ගුණාකාරයට 5ක් එකතු කරලා තමයි අපි ආන්සර් එක හොයාගත්තේ. 10 මුද්දර කියලා එකක් නෑ පුතා. 10 මුද්දර උනත් 15 මුද්දර උනත් 20 මුද්දර උනත් 30 මුද්දර උනත් ගත්තට පස්සේ එයා දෙන ගණනින් එයාට 5ක් ඉතුරු විදියට දෙනවා කියලා තමයි කියන්නේ. අපිට මුද්දර කොච්චර ගත්තද කියලා නෑ. මුද්දර කොපමණ ප්‍රමාණයක් ගත්තද කියලා බැලුවොත් තමයි අපිට හොයා දීලා තිබ්බනම් තමයි අපිට බලන්න වෙන්නේ 10 මුද්දරද 15 මුද්දරද. දැන් 10 මුද්දර කියලා කිව්වොත් අපිට 65ක් දුන්නට පස්සේ ගන්න පුළුවන් වෙන්නේ 6යිනේ. එතකොට අපිට 5ක් ඉතිරි හම්බ වෙනවා. අපි 15 මුද්දර නම් මෙයා ගත්තේ 15යි 30යි 45යි 15 මුද්දර නම් 4ක් ගන්න පුළුවන්. එතකොට 5ක් ඉතිරි වෙනවා. 20 මුද්දර නම්
අපිට 3ක් ගන්න පුළුවන්. එතකොට ඉතිරි වෙනවා 5ක්. 30 මුද්දර නම් මුද්දර 2ක් ගන්න පුළුවන්. ඉතිරි වෙනවා 5ක්. මෙයා කියන්නේ ප්‍රදීප් කන්තෝරුවට සල්ලි ටිකක් දීලා මුද්දර ඉල්ලනවලු. ඊට පස්සේ කන්තෝරුවේ තියෙනවනේ 10 15 20 සහ 30 මුද්දර. ඊට පස්සේ මේ ඕනම වර්ගයකින් මුද්දර ගත්තට පස්සේ යාට රුපියල් 5කුත් ඉතිරි දෙනවලු. එකම වටිනාකමින් යුතු මුද්දර කියලාත් අපිට දීලා මුද්දරවල වටිනාකම වැඩි වෙනකොට මුද්දර ගන්න පුළුවන් ප්‍රමාණය යාට අඩු වෙනවා. අපිට ඒ ගැන ප්‍රශ්නයක් අහලා නෑ මෙතන. මේ ඕනම මිලක් වෙන මුද්දර ගත්තට පස්සේ එයා රුපියල් 5ක් ඉතිරි වෙන්න ඕනි කියලා තමයි කියන්නේ. එතකොට එයා ඒ සැපල් කන්තෝරුවට ගිහිල්ලා දීපු මුදල කීයද කියලා තමයි අහන්නේ. එතකොට අපි කුඩා පොදු ගුණාකාරයෙන් තමයි ඒක හොයන්න වෙන්නේ. ඒ කියන්නේ පුතා මේ 10යි 15යි 20යි 30යි ඔක්කොම බෙදෙන සංඛ්‍යාව හොයා ගන්නත් ඕනේ. දැන් එයා මේ ඕනම වර්ගයක මුද්දරයක් ගන්න පුළුවන්නේ. අපිට කියන්න බෑ මොන මිලට අදාළ මුද්දරය ගත්තද කියලා. හැබැයි 5කුත් ඉතිරි වෙන්නත් ඕනිලුනේ. එතකොට අපි කුඩා පොදු ගුණාකාරය සොයාගෙන ඒකට 5ක් එකතු කරගන්නවා. එතකොට අර ඉතිරි වෙන 5 අපිට කියලා තියෙනවනේ 100ට අඩුයි කියලා ඒ මුදල. තේරුණාද? මෙතන පුතා අහලා තියෙන්නේ අපිට ගත්තේ මොන මුද්දරයද කියන එක නෙමෙයි. දීපු මුදල තමයි අපිට අහලා තියෙන්නේ. ඒක ඔයාලට පැටලෙන්නේ. ඊළඟ ගාන ලියා ගන්න ළමයි. රෝහිණීගේ දැන් වයස ඇයගේ මාමාගේ වයස මෙන් අඩෙකි. රෝහිණීගේ දැන් වයස ඇගේ මාමාගේ වයස මෙන් අඩෙකි. මීට අවුරුදු 10කට පෙර ඇගේ මාමාගේ වයස මීට අවුරුදු 10කට පෙර ඇගේ මාමාගේ වයස ඇගේ වයස මෙන් 3 ගුණයකි. ආයිමත් මම මුල ඉඳලා කියන්නම්. රෝහිණීගේ දැන් වයස ඇයගේ මාමාගේ වයස මෙන් අඩෙකි. මීට අවුරුදු 10කට පෙර ඇගේ මාමාගේ වයස ඇගේ වයස මෙන් 3 ගුණයකි. රෝහිණීගේ දැන් වයස කීයද? හදන්න බලන්න. රෝහිණීගේ දැන් වයස ඇගේ මාමාගේ වයස මෙන් අඩකි කියලා තියෙනවා. රෝහිණීගේ වයස අපිට දැන් මේකට මොනවා හරි සංකේතයක් xy වගේ සංකේතයක් ගන්න පුළුවන් අපිට කැමති එකකට. අපි එයාගේ මාමාගේ වයස අතර පරතරය දෙගුණයක් වගේනේ. දැන් අඩක් කියලා කියන්නේ රෝහිණීගේ දැන් වයස ඇගේ මාමාගේ වයස මෙන් අඩකි. රෝහිණීගේ වයස අපි x කියලා ගත්තොත් මාමාගේ වයස ගන්න වෙන්නේ 2x කියලාවත් නේද? දැන් රෝහිණීගේ වයසට වඩා මාමා දෙගුණයක් වැඩිමල්නේ. රෝහිණී අඩක් බාලයි කියලා කියන්නේ දෙගුණයක් වැඩිමල් කියන එකමනේ. එතකොට රෝහිණීගේ වයස x නම් මාමාගේ වයස 2x. ඒක දෙකෙන් 2x දෙකෙන් බෙදුනත් x මනේ එන්නේ. එතකොට පැහැදිලි ඔයාලට x සහ 2x ගත්තේ ඇයි කියන එක නේද? ඊට පස්සේ අපිට තව කතන්දරයක් කියලා තියෙනවා අවුරුදු 10කට පෙර. 10කට පෙර ඇගේ මාමාගේ වයස ඇගේ වයස මෙන් 3 ගුණයකි. දැන් අවුරුදු 10කට පෙර රෝහිණීගේ වයස
දැන් වයස x නම් x වලින් 10ක් අඩු කරන්න ඕනිනේ තව අවුරුදු 10කට කලින් වයස හොයන්න. ඒ වගේම මාමගේ වයසත් ඒ වගේම තමයි 2x. දැන් මාමගේ වයස 2x. අපි අවුරුදු 10කට කලින් හොයන්න 2x වලින් 10ක් අඩු කරනවා. එතකොට මේ දෙන්නගේ වයස අතර පරතරය මේ සම්බන්ධයකට අරගෙන තියෙනවා අවුරුදු 10කට කලින්. එගේ මාමගේ වයස එයා මේ රෝහිණීගේ වයස වගේ 3 ගුණයක්ලු. එතකොට මේ x ඍණ 10 කියන එක වගේ 3 ගුණයක් ඔන්න සමාන වෙනවා කියලා තියෙනවා මාමගේ වයසට. රෝහිණීගේ වයස 3 ගුණය එයාගේ මාමගේ වයසට සමාන වෙනවා කියලා තියෙනවා. චැට් එකක් දානවා. රෝහිණීගේ වයස 2න් 1යි භාගය කියලා. රෝහිණීගේ දෙවෙනියක් තුනේ කොහොමද පිළිසි කියලා හිතනවා. රෝහිණීගේ දැන් වයස ඔයා කියලා තියෙන්නේ කීයද? මාමගේ වයස 50ක් නම් රෝහිණීගේ වයස 25යි. මාමගේ වයස 50ක් නම් රෝහිණීගේ වයස 25යි තමයි පුතා මේකෙදි. 25 දෙකෙන් ගුණ වුණාමනේ 50 වෙන්නේ. අපිට එහෙම ගන්නත් පුළුවන්. දැන් දෙකෙන් 1යි x කියලා ගන්නත් පුළුවන්. 2යි දෙකෙන් 1යි x රෝහිණී ඊට පස්සේ මාමගේ වයස x. එහෙම කියලා ගන්නත් පුළුවන්. එතකොට අර ටිකක් කොම්ප්ලිකේටඩ් නේ. අපිට ටිකක් අර මේ සංකීර්ණ වෙනවනේ ප්‍රශ්නේ. දෙකෙන් 1 භාගයයි 1යි කියන එකයි භාගය දෙකෙන් ගුණ වුණාට පස්සේ එනවා 1 නේද? මේ දෙකට මේ දෙක එක්කම 1. ඒ වගේම 1 දෙකෙන් ගුණ වුණාට පස්සේ 2යිනේ. අපිට 1/2 කියලා ගන්නත් පුළුවන්. භාගය අනුව 1 කියලා ගන්නත් පුළුවන් නේද? එතකොට කොහොමද දෙගුණය තමයි උතන සම්බන්ධයට එන්නේ. වැරදුනා කියලා. ඒක එහෙම නෑ. ඔයා වැරදි නෑ. හරි. දැන් දෙකෙන් 1යි x කියලා රෝහිණීට අරගෙන මාමට 1යි x කියලා ගත්තත් පුතා මේක හදන්න පුළුවන්. ආන්සර්ස් එන්නේ එකමයි. ඒ වුණාට අපිට ඒ ප්‍රකාශනයම තමයි දැන් රෝහිණීගේ දැන් වයස ඇගේ මාමාගේ වයසෙන් අඩක් කියන එකම තමයි දැන් 2x වලින් අඩක් x කියන්නේ. එතකොට ඒකත් හරි. හැබැයි අර භාග එහෙම දාගත්තට පස්සේ ඔයාලට ඉක්මනින් ගන්න හදාගෙන යනකොට චුට්ටක් මේ වෙලාව ගත වෙන එක වැඩි. ඒ නිසා මේ අර අපි අර මොනවද ඔයාලට මතකද පුතා කුලක වලින් ගානක් අපි හැදුවා. මම දැන් ලැප්ටොප්ස් සහ ටෙලිෆෝන්ස් වගේ ගානකින් දැන් අපිට ටෙලිෆෝන්ස් නැති අය මේ 10ක් ඉන්නවා කියලා කිව්වොත් සම්පූර්ණ මිනිස්සු 50ක් ඉන්න තැනකින් ටෙලිෆෝන්ස් නැති අය 10ක් ඉන්නවා කිව්වොත් තියෙන අය 40ක් ඉන්නවා වගේ ගානක් අපි කරේ. ඒ වගේ පුතා ඒ ගානේ මේකෙන් හිතන්න පුළුවන් අපිට මේ භාගයයි x සහ 1 කියන එකයි 2යි x කියන එකයි මේ කොහොමද කියලා මතකයි කියලා තියෙනවා. හරි. මේ එතකොට පුතා දැන් මෙතන මීට අවුරුදු 10කට පෙර මාමගේ වයස සහ රෝහිණීගේ වයස අතර සම්බන්ධයක් දීලා තියෙනවා. 10කට කලින් රෝහිණීගේ වයස වගේ 3 ගුණයක් තියනවලු මාමගේ වයස. එතකොට අපිට ඒක සමාන කරගෙන ඒ සම්බන්ධතාවයේ සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. අපි මේක විසඳලා බලමු රෝහිණීගේ දැන් වයස කොහොමද කියලා. මෙතන 3x තියෙනවා. 30යි. 3x 2x එතකොට ඉතුරු වෙනවා x.
තමයි x ඍණ 3 2යි x ඍණ 10යි. x සමානයි මේ ඍණ 10ට මේ පැත්තට මේ 30 ගෙනිච්චාම ධන 30ක් වෙනවා. එතකොට අපිට ආන්සර් කියනවා 20යි කියනවා. දැන් පුතා මෙතන x සමානයි 20යි කියලානේ අපිට ආවේ. අපිට අහන්නේ දැන් රෝහිණීගේ දැන් වයසනේ. රෝහිණීගේ දැන් වයස කියලා කියන්නේ ඒ xම තමයි. නැත්නම් අපිට අවුරුදු 10කට කලින් වගේ වයස ඇහුවනම් අපිට x ඍණ 10නේ. දැන් වයස තමයි අහන්නේ. එහෙනම් x කියන්නේ අවුරුදු 20යි. ක්ලියර්? Okay. Lihat dan kita. අපි කතා කරගෙන යනකොට පුතා මොනවම හරි ගැටලුවක් තිබ්බොත් ටක් ගාලා කියන්න මෙතන තේරෙන්නේ නැහැ කියලා. නැත්තම් මේ ඔයාලට ගොඩාක් කල්පනා කරත් ඒක හිතාගන්න බැරි වෙන්න පුළුවන්. මේ වෙලාවෙදිම අපි ප්‍රශ්න ටික විසඳගෙන ගියාම ලේසියි. හරි. ලියා ගන්න පුතා ඊළඟ එක. දුරකථන රැහන් කණු දෙකක් අතර මීටර් 10ක් වනසේ දුරකථන රැහන් කණු දෙකක් අතර මීටර් 10ක් වනසේ කණු 8ක් පිහිටුවා තිබේ. දුරකථන රැහන් කණු දෙකක් අතර පරතරය මීටර් 10ක් වනසේ කණු 8ක් පිහිටවල තියෙනවලු. මුල් කණුවේ සිට අවසාන කණුව දක්වා දුර කීයද? ආයමත් මම ගානේ කියන්නම්. දුරකථන රැහන් කණු දෙකක් අතර මීටර් 10ක් වනසේ පරතරය මීටර් 10ක් වනසේ කණු 8ක් පිහිටුවා ඇත. මුල් කණුවේ සිට අවසාන කණුව දක්වා දුර කීයද? 80ද කියලා හත් වෙනවා. බලමු අපි. මේක කියලා හිතමු අපි දුරකථන රැහන් කණු 8ක් තියෙනවා. ඔන්න දැන් කණු 8ක් සිටවල තියෙනවලු. උදාහරණයක් විදිහට පුතා මේක ඇන්දේ ඔයාලට එනකොට ගණන් මෙහෙම මේ දැන් අපි කණු 100ක් කිව්වොත් 100ක් අඳින්න බෑනේ. ඒ නිසා අඳින්න අවශ්‍ය නැහැ. මම මේ පැහැදිලි කරන්න තමයි කණු ටික ඇන්දේ. දැන් පුතා මෙතන කියනවනේ කණු දෙකක් අතර පරතරය මීටර් 10යි කියලා තියෙනවා. මෙන්න මේ දුර මීටර් 10යිලු. ඒ වගේ කණු 8ක් තියෙනවලු. කණු 8ක් තියනවා කියන්නේ පුතා පරතර කොච්චරද? දැන් කණු අතර පරතරය තියෙන්නේ කණු ගණන්ට වඩා එකක් අඩු වෙන්නේ නේද? කණු තියෙන්නේ ඔක්කොම 8යි. එතකොට අපිට පරතර ගණන හොයාගන්න පුළුවන් එකක් අඩු කරලා 7යි කියලා. ඒ කියන්නේ පුතා දැන් මෙතන අවසාන කණු දෙක අතර මෙතනින් එහාට කණුවක් නැහැනේ. මීටර් 70 විතර. ඔව්. මේ එතකොට ඒ පරතර ගණන තමයි අපි එක පරතරයක් තියනවලු මීටර් 10ක් වෙන්නේ. එතකොට ඔක්කොම පරතර තියෙන්නේ 7යි. එතකොට ආන්සර් කියනවා 70යි කියලා. හැම වෙලාවෙම අපි මේ වගේ කණු හරි මොනවා හරි ඉන්නන් හරි මොනවා හරි ඊටවල තියෙනවා කියලා කිව්වොත් රේඛාවකට නම් ඒක තියෙන්නේ. ඒ කියන්නේ රේඛාවක් නම් තියෙන්නේ අපි බලන්න ඕනේ
කණුකරණයට වඩා පරතර ගන්න කියන්නේ එකක් අඩු කරලා ඒ එකක තියෙන පරතරයෙන් මුල කරලා ආන්සර් එක ගන්න පුළුවන්. හරිද? ඒක ලේසි ගන්න. ආන්සර් එක 70 4ක් 10. ඊගව ගන්න ලියා ගන්න පුතා. මාළු කෑම පැකට් 2ක් මාළු කෑම පැකට් 2ක් මාළු කෑම පැකට් 2ක් මාළු 12කට මාළු කෑම පැකට් 2ක් මාළු 12කට දින 10කට සෑහේ මාළු කෑම පැකට් 2ක් මාළු 12කට දින 10කට සෑහේ මාළු 20කට එය දින කීයකට සෑහේද? මාළු 20 දෙනෙකුට දින කීයකට සෑහේද කියලා අහන්නේ. මාළු කෑම පැකට් 2ක් මාළු 12 දෙනෙකුට දින 10කටලු සෑහෙන්නේ. මාළු 20කට දින කීයකට ගැලපෙනවද කියලා තමයි අහන්නේ. ආයෙමත් කියන්නලු. මාළු කෑම පැකට් 2ක් මාළු 12කට දින 10කට සෑහේ. මාළු කෑම පැකට් 2ක් මාළු 12කට දින 10කට සෑහේ. එය මාළු 20 දෙනෙකුට දින කීයකට සෑහේද? මාළු 12 දෙනෙකුට දින 10කටයි සෑහෙන්නේ. මාළු 20 දෙනෙකුට මාළු කෑම පැකට් 2 දින කීයකට සෑහේද කියලා අහන්න. බලමු නේද පුතා? ආන්සර්ස් දීලා නැහැ කවුරුවත්. හරි අපි බලමු. ප්‍රශ්නය දීලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. මාළු කෑම පැකට් 2ක් මාළු 12 දෙනෙකුට දින 10කට සෑහෙනවලු. මාළු 20 දෙනෙකුට දින කීයකට සෑහෙනවද කියලා අහනවා. මේක අනුපාත වලින් හදන්න පුළුවන් ගාන. අපි මේ වගේ ගානක් දුන්නාට පස්සේ මාළු 12 දෙනෙකුට දින 10කට ගැලපෙනවා නම් එක මාළුවෙකුට දින කීයක් මේ ටික පරිභෝජනය කරන්න පුළුවන්ද කියලා අපි හොයන්නේ පුතා. මේ දින 10ම එක්කෙනෙක් ගන්නවා කියලා හිතලා අපි 120යි කියලා හොයාගන්න. මාළු 12 දෙනෙකුට දින 10කට නම් ගන්න පුළුවන් වෙන්නේ එක මාළුවෙක්ට නම් දින 120ක් මේක පරිභෝජනය කරන්න පුළුවන් නේද? 12 දෙනෙක් 10ක් ගන්නවා නම් එක්කෙනෙක් මේක ගත්තොත් දින 120ක් ගන්න පුළුවන්. එතකොට මාළු 20 දෙනෙකුට මේ 120 ප්‍රමාණය එක්කෙනෙක් පරිභෝජනය කරනවා නම් දැන් ඔන්න 20 දෙනෙක් ආවොත් 20 දෙනෙක් ආවොත් මේ 120 ප්‍රමාණය ඒ 20 දෙනාටම බෙදෙන්න ඕනේ. අපි හිතමුකෝ මේක බත්තට කියලා. දැන් ඔන්න මාළුව 12 දෙනෙකුට දින 10ක් ඇතුළත ඒ ටික පරිභෝජනය කරන්න පුළුවන්ලු. එතකොට දැන් එක්කෙනෙකුට නම් ඒක දින 120කට පුළුවන්. එතකොට 20 දෙනෙක් මේකට එකතු වුණොත් 120 20ෙන් බෙදන්න ඕනේ. එතකොට දින 6කටයි ප්‍රමාණවත් වෙන්නේ. හරි. එක්කෙනෙකුට සොයාගත්ත 120යි කියලා. ඊට පස්සේ අපි 20 දෙනෙකුට බැලුවා ඒක 20ෙන් බෙදලා. only යාගන්න. අපි ඒ ටියුට් එක සාකච්ඡා කරලා අනුපාත වලින් හදන්නේ කොහොමද ටීචර් කියලා කියලා.
ප්‍රතිලෝම සමානුපාතය දාලා භාගයක් විදිහට අරගෙන හදන්නත් පුළුවන් පුතා. මේ ක්‍රමය ඊට වඩා ලේසි. මේ මාත්‍රික තමයි ලේසි. මේ ටියුට් එක ඉවරයි ළමයි. අද මම ඔයාලට සාමාන්‍ය දැරීම ටිකක් කතා කරන්න කියලා හිතුණා. නැත්තම් මේ පාර්ට් එක අපිට ගොඩක් කල් යනවනේ කරන්න. ඒ නිසා දැනට අපි ටිකක් කතා කරමු. ඔයාලට මම ප්‍රශ්න ටිකක් කාලීන තොරතුරු වලින් සොයාගෙන ආවා. අපි ඒ ටික ලියාගෙන ඉමු නේද? කාලීන තොරතුරු කියලා ලියා ගන්නකො. එක්ක සාමාන්‍ය දැනීම කියලා ලියා ගන්න. ඒක අපි ප්‍රශ්න විදිහටම ලියා ගනිමු පුතා. ඔයාලට ගණිත ගැටලු ලියාගෙන ආපු කොටසම හරි වෙනම හරි එහෙම ලියා ගන්න. අංක 1 2022 වර්ෂයේ පැවති වර්ෂයේ පැවති ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවය ආයිමත් මම කියන්න. 2022 වර්ෂයේ පැවති ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවය දිනාගනු ලැබුවේ රෆායල් නඩායල්ය. රෆායල් නඩායල් නියෝජනය කරනු ලබන්නේ කුමන රටද? ආයිමත් මම ප්‍රශ්නය කියන්නම්. 2022 වර්ෂයේ පැවති ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවය දිනාගනු ලැබුවේ රෆායල් නඩාල් විසිනි. රෆායල් නඩායල් නියෝජනය කරනු ලබන රට කුමක්ද? ආන්සර් එක තමයි ස්පාඤ්ඤය. ස්පාඤ්ඤය. දෙවැනි ප්‍රශ්නය ජාත්‍යන්තර ටයිම් සංගරාව TIME ටයිම් සංගරාව 2021 වර්ෂයේ වසරේ පුද්ගලයා ලෙස නම් කරනු ලැබූ පුද්ගලයා කවුද? ආයිමත් ප්‍රශ්නය කියන්නම්. ජාත්‍යන්තර ටයිම් සංගරාව 2021 වර්ෂයේ වසරේ පුද්ගලයා ලෙස නම් කරනු ලැබූ පුද්ගලයා කවුද? ආන්සර් එක තමයි එලෝන් මස්ක්. එලන් මස්ක් කියලාත් කියනවා. එලෝන් මස්ක්. එයා තමයි පුතා දැනට ඉන්න ලෝකයේ ධනවත්ම පුද්ගලයා විදියට, ඒ කියන්නේ මූල්‍යමය අතින් ධනවත්ම පුද්ගලයා විදියට හඳුන්වන්නේ මේ එලෝන් මස්ක් කියන පුද්ගලයාම තමයි. එයාට ජාත්‍යන්තර ටයිම් සංගරාවෙන් 2021 අවුරුද්දේදී වසරේ පුද්ගලයා විදියට නම් කරලා තියෙනවා. ඔයාලට පුතා මේ ටික මම print කරලා දෙන්න කියලා හිතාගෙන තමයි මුලින්ම නම් හිතන් හිටියේ. ඒ වුණාට මට හිතුණා එහෙම print කරලා දෙනවට වඩා දැන් ඔයාලට මේක PDF එකක් වගේ නේ ලැබෙන්නේ. එතකොට ඔයාලට මේක මේ එච්චර අර ඔළුවට යන ප්‍රමාණය සහ මතක හිටින ප්‍රමාණය අඩුයි කියලා
හිතුණු නිසා ලියා ගන්න දුන්නා. එතකොට ඔයාලට දැන් මම කියවනකොටත් ඔයාලට මතක හිටිනවා. ඊට පස්සේ ලිව්වා කියලාත් මතකයි. පස්සේ ඔයාලා පොත බලනකොටත් මතක නිසා ලියා ගන්නක හොඳයි කියලා හිතුණා. හරි. තුන්වෙනි ප්‍රශ්නය ලියා ගන්න. වාර්ෂිකව දූෂණ සංජානන දර්ශකය සකස් කරනු ලබන්නේ කුමන ආයතනයක්ද? ආයමත් ප්‍රශ්නය කියන්නම්. වාර්ෂිකව දූෂණ සංජානන දර්ශකය සකස් කරනු ලබන්නේ කුමන ආයතනයක්ද? ආන්සර් එක තමයි Transparency International. සිංහලෙන් ලියා ගන්න. Transparency International. වාර්ෂිකව දූෂණ සංජානන දර්ශකය සකස් කරන්නේ Transparency International කියන ආයතනය. Transparency International. හතරවෙනි ප්‍රශ්නය ලියා ගන්න. NASA ආයතනය කමාවක් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය NASA ආයතනය කමාවක් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය කමාවක් කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ අභ්‍යවකාශ දුරේක්ෂ විද්‍යා ආයතනය හබල් අභ්‍යවකාශ දුරේක්ෂය වෙනුවට නව අභ්‍යවකාශ දුරේක්ෂයක් 2021 වසරේ දෙසැම්බර් 25 වැනිදා දියත් කළේය. ආයිමත් මම මුල ඉඳලා කියන්නම් පුතා. NASA ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ අභ්‍යවකාශ දුරේක්ෂ විද්‍යා ආයතනය හබල් අභ්‍යවකාශ දුරේක්ෂය වෙනුවට නව අභ්‍යවකාශ දුරේක්ෂයක් 2021 දෙසැම්බර් 25 වැනිදා දියත් කළේය. මෙකී අභ්‍යවකාශ දුරේක්ෂය ලියා ගන්න. මෙකී අභ්‍යවකාශ දුරේක්ෂය නම් කර ඇති පුද්ගලයාගේ නම කුමක්ද? ආන්සර් එක තමයි ජේම්ස් වෙබ්. වෙබ් කියන වචනය ප්‍රොනවුන්ස් වෙන්නේ ඔහොම ඉන්න මම ලියලා පෙන්නන්න.
James. WEB. pronounce it. James Webb. පස්වෙනි ප්‍රශ්නය ලියා ගන්න ළමයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ලදුව බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. ආයිමත් මම මේ වාක්‍ය මුලින්දර කියන්නම්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ලදුව බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. මෙහි අනුශූරතාවය දිනාගනු ලැබූ කණ්ඩායමයක් රට කුමක්ද? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානය කරන ලදුව බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. මෙහි අනුශූරතාවය දිනාගනු ලැබූ කණ්ඩායමයක් රට කුමක්ද? ආන්සර් එක එංගලන්තය. හයවැනි ප්‍රශ්නය ලියා ගන්න ළමයි. ග්‍රීස්ම ඔලිම්පික් උළෙල සහ ශීත ඔලිම්පික් උළෙල යන ඔලිම්පික් උළෙල වර්ග දෙකටම ග්‍රීස්ම ඔලිම්පික් උළෙල සහ ශීත ඔලිම්පික් උළෙල යන ඔලිම්පික් උළෙල වර්ග දෙකටම සත්කාරකත්වය දක්වා ඇති ලොව පළමු නගරය කුමක්ද? ආයම කියන්නම්. ග්‍රීස්ම ඔලිම්පික් උළෙල සහ ශීත ඔලිම්පික් උළෙල යන
ඔලිම්පික් උළෙල වර්ග දෙකටම සත්කාරකත්වය දක්වා ඇති ලොව පළමු නගරය කුමක්ද? ආන්සර් 1 බීජිං. බීජිං චීනයේ capital of the China. හත්වෙනි ප්‍රශ්නය ලියා ගන්න ළමයි. උතුරු ඇට්ලාන්ටික් ගිවිසුම් සංවිධානය. උතුරු ඇට්ලාන්ටික් ගිවිසුම් සංවිධානය නැතහොත් NATO NATO උතුරු ඇට්ලාන්ටික් ගිවිසුම් සංවිධානය නැතහොත් NATO NATO සංවිධානයේ සමාජික රටවල් ගණන කීයද? NATO සංවිධානයේ සමාජික රටවල් ගණන කීයද? ආන්සර් 1 30යි. ආන්සර් 1 30. අටවෙනි ප්‍රශ්නය ජාත්‍යන්තර නොබෙල් ත්‍යාගය සම්බන්ධව ජාත්‍යන්තර නොබෙල් ත්‍යාගය සම්බන්ධ ජාත්‍යන්තර නොබෙල් ත්‍යාගය සම්බන්ධ සත්කාරකත්වය දක්වන්නේ කුමන රටද? ආන්සර් 1 ප්‍රංශය. ආයිමත් මම ප්‍රශ්නය කියන්නම් පුතා. 2023 රග්බි ලෝක කුසලානයට සාර්ථකත්වය සපයන්නේ කුමන රටද? ආන්සර් 1 ප්‍රංශය. ප්‍රංශය. 12 වෙනි ප්‍රශ්නය ලියාගන්න නේද? කාබනික භෝග වගාව සඳහා කාබනික භෝග වගාව සඳහා ණය සපයන කාබනික භෝග වගාව සඳහා ණය සපයන සාර භූමි ණය යෝජනා ක්‍රමය සාර භූමි ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බැංකුව කුමක්ද? ආයිමත් මම ප්‍රශ්නය කියන්නම්. කාබනික භෝග වගාව සඳහා ණය සපයන සාර භූමි ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බැංකුව කුමක්ද? ආන්සර් 1 මහජන බැංකුව. දහතුන්වෙනි ප්‍රශ්නය 2021 වසරේ ලෝක තරුණ මලල ක්‍රීඩා තරගාවලිය 2021 වසරේ ලෝක තරුණ මලල ක්‍රීඩා තරගාවලිය පැවති රට කුමක්ද? 2021 වසරේ ලෝක තරුණ මලල ක්‍රීඩා තරගාවලිය පැවති රට කුමක්ද? ආන්සර් 1 කෙන්යාව. කෙන්යාවේ නයිරෝබී වල තමයි ඒ තරගාවලිය පැවැත්වුණේ. 2021 දී ලෝක තරුණ මලල ක්‍රීඩා තරගාවලිය තිබ්බේ කෙන්යාවේ නයිරෝබී වල. ප්‍රශ්න අංක 14 2021 වසරේ G20 සමුළුවට G20 කැපිටල් G ලියන්න. G20 සමුළුවට සත්කාරකත්වය දැක් වූ රට කුමක්ද?
2021 වසරේ G20 සමුළුවට සත්කාරකත්වය දැක්වූ රට කුමක්ද? ආන්සර් 1 ඉතාලිය. 2021 දී G20 සමුළුව තිබිලා තියෙන්නේ ඉතාලියේ. ඒක මතක තියාගන්න. 15 වෙනි ප්‍රශ්නය. සෑම වසරකම නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වනු ලබන්නේ කුමන දිනකදීද? සෑම වසරකම නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වනු ලබන්නේ කුමන දිනකදීද? ආන්සර් 1 දෙසැම්බර් 10. හැම අවුරුද්දකම පුතාල දෙසැම්බර් 10 වෙනිදා තමයි නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වන්නේ. දෙසැම්බර් 10. ප්‍රශ්නංක 16 ලියා ගන්න. 2022 වර්ෂයේ ලෝක පාපන්දු ශූරතාවය පවත්වනු ලබන රට කුමක්ද? 2022 වර්ෂයේ ලෝක පාපන්දු ශූරතාවය පවත්වනු ලබන රට කුමක්ද? ආන්සර් 1 කටාරය. 2022 දී ලෝක පාපන්දු ශූරතාවය පවත්වනු ලබන රට කටාරය. 17 වෙනි ප්‍රශ්නය. උමා ඔය ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දුන් රට කුමක්ද? උමා ඔය ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දුන් රට කුමක්ද? ආන්සර් 1 ඉරානය. මේ කරමු පුතා ඔයාලගේ පාස් පේපර් මේ ජියෝග්‍රැෆි වලට අහලා තිබ්බා. මම හිතන්නේ අපේ එකේ වගේ දැන් අවුරුදු 2-3කට වගේ කලින් අහලා තිබ්බා. උමා ඔයට ආධාර ලබා දුන්නේ මොන රටද කියලා. ආන්සර් 1 ඉරානය. දහඅටවෙනි ප්‍රශ්නය. මෙරට විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානය කුමක්ද? මෙරට විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානය කුමක්ද? සුළං විදුලි බලාගාර උද්‍යානය. ආන්සර් 1 තමයි තම්බපවනි. තම්බපන්නි නෙමෙයි තම්බපවනි. එකට ලියා ගන්න. එක උත්තරයක්. විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානය තමයි තම්බපවනි කියලා කියන්නේ. 19 වෙනි ප්‍රශ්නය. 2024 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන රට කුමක්ද? 2024 ඔලිම්පික් තියෙන රට. දැනට ඔයාලා මේ ප්‍රශ්නය දන්නව නේද? ප්‍රංශය. ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ පුතා අවුරුදු කීයකට වතාවක්ද?
අවුරුදු 4කට සැරයක් නේද? විසිවෙනි ප්‍රශ්නය 2028 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ කිනම් නගරයකද? 2028 ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ කිනම් නගරයකද? මේ ප්‍රශ්න දෙකම ඔයාලට අහන්න පුළුවන්. 24 තියෙන්නේ කොහෙද 28 දී තියෙන්නේ කොහෙද කියලා ඔය ප්‍රශ්න දෙකම එන්න පුළුවන්. 2028 දී ඔලිම්පික් පැවැත්වෙන නගරය තමයි ලොස් ඇන්ජලිස්. ලොස් ඇන්ජලිස් වල. හරි. 21 වෙනි ප්‍රශ්නය වර්තමානයේ වැඩිම රටවල් ගණනකට වීසා නොමැතිව ගමන් කළ හැකි වර්තමානයේ වැඩිම රටවල් ගණනකට වීසා නොමැතිව ගමන් කළ හැකි ලොව හොඳම ගමන් බලපත්‍රය හිමි රට කුමක්ද? ලොව හොඳම ගමන් බලපත්‍රය හිමි රට කුමක්ද? වර්තමානයේ වැඩිම රටවල් ගණනකට වීසා නොමැතිව ගමන් කළ හැකි ලොව හොඳම ගමන් බලපත්‍රය හිමි රට කුමක්ද? ආන්සර් එක තමයි සිංගප්පූරුව. සිංගප්පූරුවේ ඉන්න අයට පුතා වීසා නොමැතිව රටවල් වලට ගමන් කරන්න පුළුවන්. වැඩිම හැම රටකටම නෙමෙයි බොහෝ රටවල් වලට. 22 වෙනි ප්‍රශ්නය ලෝක මාධ්‍ය නිදහස අඩුම රට කුමක්ද? ලෝකයේ මාධ්‍ය නිදහස අඩුම රට කුමක්ද? මාධ්‍ය නිදහස අඩුම රට. මොකද හිතෙන්නේ ලංකාව නම් නෙමෙයි හොඳට. ලංකාවෙත් එහෙම තමයි නේද? ලොව මාධ්‍ය නිදහස අඩුම රට කුමක්ද? ආන්සර් එක උතුරු කොරියාව. උතුරු කොරියාවේ තමයි මාධ්‍ය නිදහසක් ඇත්තෙම නැත්තේ. 23 ප්‍රශ්නාංක 23 මං ලංකාව කියනවා. උතුරු කොරියාවට චුට්ටක් උඩින් තියෙනවා ලංකාව. 23 වෙනි ප්‍රශ්නය ලියන්න පුතා. 2023 වර්ෂයේ දැවයෙන් කරන ලද චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට 2023 වර්ෂයේ දැවයෙන් කරන ලද චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට සූදානම් කර ඇති රට කුමක්ද? 2023 දී කියන්නේ ලබන අවුරුද්දේදී ඔන්න ලී වලින් හදපු චන්ද්‍රිකාවක් යවන්න රටක් දැන් ප්ලෑන් කරනවලු. ඒ තමයි ජපානය. ආන්සර් එක ජපානය. 2023 වර්ෂයේදී දැවයෙන් කරන ලද චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට සූදානම් වෙන රට. ආන්සර් එක ජපානය.
මේ වගේ වෙන ප්‍රශ්නයක් පුතා ඔයාලට දැන් අවුරුදු 3කට වගේ කලින් අහලා තියෙනවා ජලය හොයාගත්තු අනිත් ග්‍රහලෝකය මොකක්ද කියලා. එතකොට මේ කාලෙට මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැවයින් කරන්න ලද චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන්න හදන්නේ මොන රටද වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. අඟහරු. ඔව් අඟහරු තමයි. ඊගව ප්‍රශ්නේ ලියා ගන්න පුතා. ඊගව ප්‍රශ්නේ ලියා ගන්න. 2020 වසරේදී වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත් 2020 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත් නවතම රට කුමක්ද? 2020 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත් නවතම රට කුමක්ද? වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත් නවතම රට කුමක්ද? ආන්සර් එක තමයි මාලදිවයින. මාලදිවයින පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අරගෙන තියෙන්නේ 2020 අවුරුද්දේදී. ඊගව ප්‍රශ්නේ ලියා ගන්න ළමයි. ඔලිම්පික් ඉතිහාසයටම ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් යන තරඟ දෙකම එකම වර්ෂයක් තුළ හිමි කරගත් එකම රට කුමක්ද? ඒ තමයි චීනය. ඔලිම්පික් ඉතිහාසයටම ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් යන තරඟ දිත්වයේම ජයග්‍රහණ එකම වර්ෂයක් තුළ හිමි කරගත් එකම රට කුමක්ද? ඒ කියන්නේ බහුතර ජයග්‍රහණ හිමි කරගත්තේ එකම වර්ෂයක් තුළ ඔලිම්පික් වෙලයි පැරා ඔලිම්පික් වෙලයි. ඒ තමයි චීනය. ඊගව ප්‍රශ්නය. වැඩිම වටිනාකමක් සහිත මුදල් ඒකකය කුමක්ද? වැඩිම වටිනාකමක් සහිත මුදල් ඒකකය කුමක්ද? වැඩිම වටිනාකමක් සහිත මුදල් ඒකකය කුවේට් ඩිනාර්. කුවේට් ඩිනාර්. වැඩිම වටිනාකමක් තියෙන මුදල් ඒකකය තමයි කුවේට් ඩිනාර්. ඊගා ප්‍රශ්නය. 2020 වසරේදී ආරම්භ කළ කොළඹ දිස්ත්‍රික් බෝට්ටු ප්‍රවාහන සේවයේ අන්ත දෙක කුමක්ද? 2020 වසරේ ආරම්භ කළ කොළඹ දිස්ත්‍රික් බෝට්ටු ප්‍රවාහන සේවයේ අන්ත දෙක කුමක්ද?
2020 වසරේදී ආරම්භ කළ කොළඹ දිස්ත්‍රික් බෝට්ටු ප්‍රවාහන සේවයේ අන්ත දෙක කුමක්ද? ආන්සර් එක තමයි බත්තරමුල්ල වැල්ලවත්ත. බත්තරමුල්ල වැල්ලවත්ත. ආයමත් ප්‍රශ්නයක් යන 2020 වසරේදී ආරම්භ කළ කොළඹ දිස්ත්‍රික් බෝට්ටු ප්‍රවාහන සේවයේ අන්ත දෙක. බත්තරමුල්ල වැල්ලවත්ත. ආන්සර් එක. ඊගව ප්‍රශ්නය ලියන්න පුතා. මෑතකදී හෝමාගම විවෘත කරන ලද. මෑතකදී කිව්වට පුතා මේක 2000 ගිය අවුරුද්දේ ආරම්භ කළේ. මෑතකදී හෝමාගම විවෘත කරන ලද තාක්ෂණික පීඨය අයත් වන විශ්වවිද්‍යාලය කුමක්ද? හෝමාගම විවෘත කරන ලද තාක්ෂණික පීඨය අයත් වන විශ්වවිද්‍යාලය කුමක්ද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ජයපුර කැම්පස් එකේ තාක්ෂණික පීඨය තියෙන්නේ හෝමාගම. ඊගව ප්‍රශ්නය. මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය පිහිටියේ කොහේද? මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය. තේශක යුනිවර්සිටිය එකත් ඒකද? ඔව් මාත් ජප්පර යුනිවර්සිටි. මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය කොහේද? මන්නාරම් දූපත්. දෙදස් විස්සේ දෙසැම්බර් ඊගව ප්‍රශ්නය. 2020 දෙසැම්බර් 21 වැනි දින පෘථුවියේ සිට නිරීක්ෂණය කරන විට 2020 දෙසැම්බර් 21 වැනි දින පෘථුවියේ සිට නිරීක්ෂණය කරන විට එකිනෙකට පෘථුවියේ සිට නිරීක්ෂණය කරන විට එකිනෙකට ඉතා සමීපව දැකිය හැකි වූ ග්‍රහලෝක දෙක කුමක්ද? මං හිතනවා ඔයාලත් මේ දෙක නෙමෙයි එකක් හරි දකින්න ඇති කියලා. 2020 දෙසැම්බර් 21 වැනි දින පෘථිවියේ සිට නිරීක්ෂණය කරන විට එකිනෙකට ඉතා සමීපව දැකිය හැකි ග්‍රහලෝක දෙක කුමක්ද? ආන්සර් එක තමයි සෙනසුරු සහ බ්‍රහස්පති. ඊට පස්සේ වැදගත් ප්‍රශ්නයක් තියෙනවා පුතා. ඊගා ප්‍රශ්නේ ලියා ගන්න. දුෂ්පාලනය දූෂණය නිසා ස්වකීය රටවැසියාට ආහාර පවා ලබා දිය නොහැකි खनिज तेल सपीरी दකුණු ඇමරිකානු රට කුමක්ද? දුෂ්පාලනය දූෂණය නිසා ස්වකීය රටවැසියාට ආහාර පවා ලබා දිය නොහැකි खनिज तेल සපිරි දකුණු ඇමරිකානු රට කුමක්ද? ආන්සර් එක තමයි වෙනිසියුලාව. අවසාන ප්‍රශ්නය ලියා ගන්න පුතා.
මහන්සි වී වැඩ කිරීමට සහ කලට වේලාවට පැමිණීම පිළිබඳව මහන්සි වී වැඩ කිරීමට සහ කලට වේලාවට වැඩ කිරීම පිළිබඳව නම් දරා ඇති ආසියානු රට කුමක්ද? මහන්සි වී වැඩ කිරීමට සහ කලට වේලාවට පැමිණීම පිළිබඳව නම් දරා ඇති ආසියානු රට කුමක්ද? ලංකාව නෙමෙයි පුතා. ආසියානු රට. ආන්සර් එක තමයි ජපානය. මහන්සි වී වැඩ කරන්න සහ කලට වෙලාවට වැඩ කරන්න කියන වචනය ඔය නම් දරලා තියෙන රට තමයි ජපානය. හරි පුතා, අදට අපි මේ ටික කතා කරලා ක්ලාස් එක නතර කරමු. ඔයාලට තව මැත්ස් පාර්ට් එකක් උගන්වන්න තියෙනවා. කාලය, දුර කාලය සහ වේගය ආශ්‍රිත ගැටලු ටිකක්. මම අද ඒක තමයි කතා කරන්න හිටියේ. පස්සේ මට හිතන දැන් සාමාන්‍ය දැරීම ගණන් ටික දැන් අපි ටිකක් කවර් කරගෙන ආපු නිසා ඔයාලට කල් ඇතුව ටිකක් කියව ගන්න හරි සාමාන්‍ය තොරතුරු ටිකක් දුන්නොත් හොඳයි කියලා. අපි දුම්රිය දුර කාලයේ වේගය ගැටලු ටික සාකච්ඡා කරලා ඊට පස්සේ පේපර්ස් වලින් ඉතුරු අනිත් ඔයන රටාවලට අදාළ ගණන් ටික ඔය දාදු කැට වගේ ගණන්, ඊට පස්සේ රූප රටා වගේ ප්‍රශ්න, ඒව පේපර්ස් වලින් කතා කරගෙන යමු. එතකොට ඔයාලට ලේසි වෙයි මේ වැඩේ ගොඩ දා ගන්න.